දරුවනේ අපි කතා කර කර හිටියේ අපේ උසස් පෙළ විශ්වවිද්‍යාල නිර්දේශයේ 13 වන ඒකකයේ 3 වන පාඩම. මොකක්ද පාඩම වෙලා තිබුණේ? ආහාර නරක් වීම. මේ යටතේ අපි කිව්වා මෙන්න මේ වගේ දේවල් ටිකක්. පොඩ්ඩක් මතක් කරගමු කිව්ව දේවල්. අපි කිව්වා තමයි ළමයෝ ආහාර නරක් වීම කියලා කියන්නේ ෆුඩ් ස්පොයිලේජ් එකවත් ආහාර නරක් වීම කියලා කියන්නේ ළමයි මේකට ඉංග්‍රීසියෙන් කියයි ෆුඩ් ස්පොයිලේජ් කියලා. කිසියම් ආහාරයක් පාවිච්චි කරන්න, කන්න, පරිභෝජනය කරන්න බැරි තත්වයටපත් වෙනවා ළමයෝ. ඒ වගේම ඒකේ තියෙන ආරක්ෂාකාරී බව නැති වෙනවා. එහෙම නැත්නම් මේ දෙකම වෙනවට අපි කියනවා ආහාර නරක වෙනවා කියලා. කිසියම් හේතුවක් නැත්නම් හේතු ගණනාවක් නිසා යම් ආහාරයක් පරිභෝජනය කළ නොහැකි තත්වයටපත් වීම හෝ යම් ආහාරයක ආරක්ෂාකාරී බව නැතිවීම හෝ මේ දෙකේම එකතුවට අපි කියනවා ආහාර නරක වීම කියලා. දැන් මේ පරිභෝජනයට ගන්න බැරි වෙනවා කියනනම් ඒක කන්න බෑ. අපේ ප්‍රියතාවය නැත්නම් අපි කියන්නේ ඔය ඇපිටයිට් එක නැත්නම් ඒක පැලටබිලිටි එක නැති වෙලා යනවා. කන්න පුළුවන් ගතිය නැති වෙනවා. මොකක්ද ආහාරයක ආරක්ෂාකාරී බව කියන්නේ? අපි කිව්වා යම්කිසි ආහාරයක් පරිභෝජනයේ මගින් ආසාදනවලට විෂවීම් වලට අසාත්මිකතාවලට ලක් නොවී සිටීමේ හැකියාව තමයි ආහාරයක ආරක්ෂාකාරී බව නැත්නම් ෆුඩ් සේෆ්ටි කියලා කියන්නේ. ෆුඩ් සිකියුරිටි කියන්නේ වෙන කතාවක්. එතකොට යම් ආහාරයක පරිභෝජනයට අයෝග්‍ය තත්වයටපත් වීම හෝ යම් ආහාරයක ආරක්ෂාකාරී බව නැතිවීම හෝ මේ දෙකම වුණාම අපි කියනවා ඒ ආහාරය නරක වුණා කියලා. මේක අපි කිව්වා ළමයෝ ජාතික හා ජාත්‍යන්තර ගැටලුවක් කියලා. එහෙම කියන්නේ ඇයි ළමයි ලෝකයේ නිපදවන සමස්ත ආහාර ප්‍රමාණයෙන් 3න් එකක්ම මේ නරක විල්ල හන්දා අහක දාන්න වෙනවා. ඒ කියන්නේ මේ නරක විල්ල වළක්ව ගත්තා නම් ළමයෝ මේ වාගේ තව 3න් එක ගුණයකට ඛණ්ඩ දෙන්න තිබුණා මේ ලෝක ආහාර අර්බුදයක් ගැන, ජාතික ආහාර අර්බුදයක් ගැන කතා කරන අවස්ථාව. ඉතින් ඊළඟට අපි කිව්වා මොකක්ද මේ ආහාර නරක වුණාම අපි කොහොමද හොයාගන්නේ? හුඟක් වෙලාවට මේ සඳහා යොදාගන්නේ ආහාරය පෙන්වු කරන භෞතික ලක්ෂණ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, ස්පර්ශය ආදී මගින් අපිට මේවා දකින්න විඳින්න නම් පුළුවන්. රසය වෙනස් වෙනවා, වර්ණය වෙනස් වෙනවා, පැහැය වෙනස් වෙනවා, අප්‍රසන්න ගන්ධයක් ඇති වෙනවා, නානුමය ස්වභාවයක් එනවා, පිළුණු ස්වභාවයක් එනවා, පිළුණු ගඳක් ඇති වෙනවා. ඒ වගේම සමහර ලාවට ආහාරවල විෂ ද්‍රව්‍ය ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වාගේ දේවල් වුණාම අපි දන්නවා වුණ දැන් මේ ආහාරය නරක වෙලා තමයි තියෙන්නේ කියලා. දැන් ළමයි මේ ආහාර නරක වෙන එක ජාතික ගැටලුවක් නම් අපේ කල්පනාව මේක වළක්වා ගන්න එකයි. ඉතින් ඔක වළක්වන්න යන්න කලින් අපි දැනගන්න ඕන කොහොමද නැත්තම් ඇයි නැත්තම් මොනවද ආහාර නරක වීම කෙරෙහි බලපාන කරුණු හෙවත් සාධක කියලා. ඔන්න ඔය නිසා ළමයි අපි කතාව පටන් ගත්තා ආහාර නරක වීම කෙරෙහි බලපාන සාධක ගැන කතා කරන්න. ළමයි දැනගන්න මෙහිදී ආහාර නරක වීම කෙරෙහි බලපාන සාධක අපි ප්‍රධානම කාණ්ඩ තුනකට තමයි බෙදාගත්තේ. එකකට කිව්වා තමයි ආහාර නරක වීම කෙරෙහි බලපාන භෞතික සාධක කියලා. යම් භෞතික තත්වයක් ක්‍රියාත්මක වෙලා ආහාර නරක වීමයි සිද්ධ වෙන්නේ. මේ සඳහා බලපාන භෞතික සාධක කීපයක් තිබුණා. මේකෙන් පළවෙනි එකට අපි කිව්වා ජලය හෙවත් ආහාරයේ තෙතමනය කියලා. ළමයි මෙතෙන්දි කිව්වා කිසියම් ආහාරයක් ගත්තාම ඒකේ තියෙන ජලයේ ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි රසායනිකව හෙවත් තදින් බැඳුණු ජලය. අනික තමයි ළමයෝ මේ ආහාරයට ලිහිල්ව බැඳුණු ජලය. මේ දෙකේම එකතුවට කිව්වා ළමයි කිසියම් ආහාරයක පවතින මුළු ජලය කියලා. ළමයෝ මේ ලිහිල්ව බැඳුණු ජලයට තව නමක් කියනවා සමහරු නිදහස් ජලය කියලා. මෙන්න මේ නිදහස් ජලය තමයි ළමයෝ නිදහසේ ඉන්න ගමන් ආහාර නරක වීමට වැඩ කරන්නේ. ඒ නිසා
යම් ආහාරයක පවතින මුළු ජලයේ ප්‍රමාණයට සාපේක්ෂව ඒක නරක කරන්න බලපාන නිදහස් ජලය ගැනයි අපි ජල ක්‍රියාකාරීත්වය යටතේ කතා කරන්නේ. නැත්නම් ආහාරයක තියෙන තෙතමනය නරක වීමට දායක වන ආකාරය කතා කරන එක මිනුමක් තමයි මේ ජල ක්‍රියාකාරීත්වය කියන සංකල්පය. මේ යටතේ කිව්වා තමයි ළමයෝ යම් ආහාරයක ජල ක්‍රියාකාරීත්වය සමානයි මේ ආහාරයේ පවතින මුළු ජල ප්‍රමාණයට සාපේක්ෂව එහි පවතින නිදහස් එවත් ලිහිල්ව බැඳුණු ජලය. නිදහස් ජල ප්‍රමාණය බෙදීම ආහාරයේ පවතින මුළු ජල ප්‍රමාණයට අපි කියනවා ජල ක්‍රියාකාරීත්වය. මෙහෙම ගත්තොත් නම් ළමයෝ මේ අගය හුදෙක්ම බිඳුවේ සිට 1 දක්වා තමයි වෙනස් වෙන්නේ. මේක බිඳුවෙන් ඈතට යන්න මොකද වෙන්නේ? නරක වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ආහාරයක ජල ක්‍රියාකාරීත්වය වැඩි නම් ඒක නරක වීමේ හැකියාව වැඩි. සමහර උදවිය මේක 100න් වැඩි කරලා ප්‍රතිශතයක් බවටයි පත් කළේ. මේදී ආහාරයේ ජල ක්‍රියාකාරීත්වය බිඳුවේ සිට 100 දක්වා වෙනස් වුණා. ප්‍රතිශතයේ 100 පැත්තට යන්න නරක වීමේ හැකියාව වැඩි. මේ නිසා කාට හරි ආහාර පරිරක්ෂණය කරන්න ඕන නම් පරිරක්ෂණය කියන්නේ නරක වෙන එක වළක්වන එකනේ. එයා කරන්න ඕන පුළුවන් තරම් මේ වෝටර් ඇක්ටිවිටි එකවත් ජල ක්‍රියාකාරීත්වය අඩු කරන එක. ආහාර නරක වීම කරේ බලපෑ දෙවන භෞතික සාධකයේ යෝජනා වුණා. මොකද්ද ළමයි? උෂ්ණත්වය කියලා. උෂ්ණත්වයේ ආහාර නරක වීම කරේ ආකාර දෙකකින් බලපෑවා. ඒකට කිව්වා ඍජු බලපෑම කියලා. ඍජු බලපෑම යටතේ උෂ්ණත්වය කෙලින්ම හේවත් එක එල්ලේම ආහාර බිඳ වැටීමේ ප්‍රතික්‍රියාවන්ට දායක වුණා. හම්බ වුණා තමයි දෙවනි බලපෑමක්. මේකට කිව්වා ආහාර නරක වීමට උෂ්ණත්වයේ වක්‍ර බලපෑම කියලා. මෙහිදී ළමයේ උෂ්ණත්වයේ එක එල්ලේම ආහාර නරක වීමට බලපෑවේ නැහැ. ඒ වෙනුවට උෂ්ණත්වයේ මත ආහාරයේ මත යැපෙන ජීවීන් උදාහරණ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය තීරණය වුණා. ඒ මත ආහාර නරක වෙන්නයි පටන් ගත්තේ. එතකොට අපි කියනවා උෂ්ණත්වයේ ආහාර නරක වීම කෙරෙහි දක්වන බලපෑම ආකාර දෙකක් වෙනවා. එකක් තමයි ඍජු බලපෑම, අනික තමයි වක්‍ර බලපෑම. ඍජු බලපෑමේදී වෙන්නේ ළමයෝ එක එල්ලීම ආහාරය එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට බලපාලා නැත්නම් ආහාරයේ බිඳ වැටෙන එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට බලපාලා එයාව නරක කරනවා. දෙවෙනි බලපෑම වක්‍ර බලපෑම. මෙහිදී එක එල්ලේම බලපානවා වෙනුවට පවතින උෂ්ණත්වයේ මත ශුද්ධ ජීවී ක්‍රියාව තීරණය වෙනවා. ඒ මත ආහාර නරක වීම තීරණය වෙනවා. එතකොට එකම උෂ්ණත්වය එකම වෙලාවෙ ඍජු හා වක්‍ර කියන ආකාර දෙකකින්ම බලපාන්න පුළුවන්. ළමයෝ ආහාර නරක වීම කෙරෙහි බලපාන තුන්වන භෞතික සාධකයක් ගැන කතා වුණා. ඕකට අපි කිව්වා ළමයෝ යාන්ත්‍රික හානි කියලා. හුඟක් වෙලාවට මේක ඇති වුණේ ආහාර රළු පරිහරණය මගින්. ආහාර රළු පරිහරණය කරන්න ගියාම ආහාර කැපීම්, කෙටීම්, තැලීම්, සීරීම් වලට ලක් වෙනවා. ඒ මගින් එතනම නරක වෙන්න පුළුවන්. මීට අමතරව ළමයි ඔය වැඩ හන්දා ආහාරයේ පවතින තුවාල ඇති වෙලා ඒ හරහා ද්විතීක ආසාදන ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වේ වළක්වන්න ආහාර හොඳින් පරිහරණය කරන එකයි වැදගත්. අපි කතා කළ ආහාර නරක වීම කෙරෙහි බලපාන හතරවෙනි සාධකයක්. මේකට අපි කිව්වා කාලය කියලා. කොහොමත් ආහාරයක් අපි නෙලා ගත්තට පස්සේ ආහාරයක් කියන්නේ සජීවී පටකයක්. කාලය ගත වෙනවත් එක්කම ඒක භෞත විද්‍යාත්මකව පරිණත වීමත් එක්ක නරක වෙන්න බලනවා. උදාහරණයක් බණ්ඩක්කා එහෙම නැත්නම් වැටකුළු වගේ කෙඳි හටගන්න. ඊට අමතරව කාලය ගත වෙනවත් එක්කම ආහාරයේ පවතින ස්වභාවික ද්‍රව්‍ය මගින් ඒක ඩිග්‍රඩේෂන් වීමවත් වියෝජනය වීමකට ලක් වෙනවා. ඒ නිසා ආහාර නෙලාගත් විගස පරිභෝජනය හෝ සැකසීමට ලක් කරන එකයි හොඳ. එහෙම නැතුව කල්ගත වීමට ගියොත් ඒක නරක වෙන්න ප්‍රවණතාවක් තියෙනවා. අපි එනවා පස්වෙනි හේතුවට. මේකට අපි කියනවා ළමයෝ අපමිශ්‍ර කාරක කියලා. මේකෙන් කියන්නේ ළමයෝ සමහර වෙලාවට ආහාරයට යම් යම් අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. දූවිලිද, වැලිද, මේ කොණ්ඩගස්ද, ඔය කෘමීන්ගේ කොටස්ද සමහරවිට කැරපොත්තු හිටන් ඉන්නේ ආහාර නේ.
අන්න ඒ වගේ දේවල් වුණොත් මොකද වෙන්නේ? ආහාරය අපමිශ්‍රකාරක වගින් නරක් වෙලා තියෙනවා. ළමයි මේ කතා කළේ ආහාර නරක් වීම කෙරේ බලපාන භෞතික කරුණු එහෙම නැත්නම් භෞතික සාධක. ඉතින් මේකේ වැදගත්කම මේකයි. කාට හරි ඕනේ නම් ආහාර නරක් වෙන එක වළක්වලා කල් තියාගන්න. මොකක්ද එයා කරන්න ඕන? මේ සාධක ටික පාලනය කරන්නකෝ. හැබැයි ඒ මදි. ඇයි? ඇයිලා මේ ආහාර නරක් වීම කෙරේ රසායනික කරුණු හේවත් රසායනික සාධක බලපාන. ඒ නිසා ආහාර නරක් වීම කෙරේ බලපාන දෙවනි සාධක වර්ගයේ යෝජනා වෙනවා රසායනික කරුණු හේවත් රසායනික සාධක කියලා. දෙවන කරුණු කණ්ඩායමට අපි කියනවා ආහාර නරක් වීම කෙරේ බලපාන රසායනික සාධක කියලා. ළමයෝ තුන්වෙනි සාධක වර්ගයකුත් ඉන්නවා භෞතික සාධක කියලා. ඒගොල්ලෝ ගැන අපි ඉදිරියේ සාකච්ඡා කරමු. දැන් අපි කතා කර කර හිටියේ ළමයි ආහාර නරක් වීම කෙරේ බලපාන රසායනික සාධක ගැනනේ. මම මේ ටික පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම්. ඔන්න ළමයෝ ආහාර නරක් වීම කෙරේ බලපාන රසායනික සාධක. මෙතෙක් කතා කළේ භෞතික සාධක. මෙන්න අපි කතා කරපු ආහාර නරක් වීම කෙරේ බලපාන නම්බර 2 කවුද? රසායනික සාධක. මේ යටතේ කියන්නේ මොනවද ළමයි? ආහාර නරක් වීම කෙරේ බලපාන විවිධ රසායනික තත්වයන් වෙනවා. මේ යටතේ පළවෙනි එක්කෙනා යෝජනා වුණා ආහාරයේ pH අගය. ඔබ දන්නවා pH අගය කියලා කියන්නේ කිසියම් ආහාරයක ආම්ලික ශාරීය බව දක්වන මිම්මක් බව. pH අගය 7 නම් උදාසීනයි කියුණා. ළමයෝ pH අගය 7ට වඩා අඩු වෙන්න ආහාරයේ ආම්ලික බව වැඩි වෙනවා. අනික් පැත්තෙන් pH අගය වැඩි වෙන්න ආහාරයේ බාෂ්මික බවයි වැඩි වෙන්නේ. එතකොට ආහාරයේ පවතින pH අගය මත මේක ආම්ලිකද මධ්‍යාම්ලිකද අධිආම්ලිකද ආදී වශයෙන් වෙනස් කරන්න පුළුවන් උදාහරණ දක්වන්න පුළුවන්. ඒ වගේම දැනගන්න බොහෝ ශුද්ධ ජීවීන් ක්‍රියාකාරී වන්නේ මේ උදාසීන තත්වයේ අවට pH අගය. කෙසේ හෝ වේවා ආහාරයේ පවතින ආම්ලික තත්වද ශාරීය තත්වද කියන එක මත ක්‍රියාත්මක වන ශුද්ධ ජීවීන් වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අධික ආම්ලිකතාවය යටතේ නැත්නම් අධික ගොඩාක් අඩු pH අගය යටතේ දිලීරවල ක්‍රියාකාරීත්වය තමයි ඉහළ යන්නේ. ඉතින් ඒ නිසා pH අගය මත එක පැත්තකින් ආහාර මත යැපෙන ශුද්ධ ජීවී ක්‍රියා තීරණය වෙනවා. ළමයෝ අනික් පැත්තෙන් ආහාරයේ සිදුවන ස්වභාවික බිඳ වැටීම එන්සයිමීය බිඳ වැටීම අපි කියනවා ස්වයං වියෝජනය. මේකටත් මේ එන්සයිම් වල ක්‍රියාවට pH අගය බලපාන. අපි කතා කළා ආහාර මේ විදිහට නරක් වීම කෙරේ බලපාන දෙවන රසායනික සාධකය මේකට අපි කිව්ව ආහාරයේ පවතින එන්සයිම කියලා. විශේෂයෙන්ම ආහාරයේ ආශ්‍රිතව පවතින වියෝජක හා ජල විච්ඡේදක එන්සයිම කවුද? ඒගොල්ලෝ වැඩි නම් ස්වභාවිකව ආහාරය බිඳ වැටෙන්න පුළුවන්. මේකට අපි කියනවා ස්වයං වියෝජනය කියලා. අපි තුන්වෙනුව කතා කළා තමයි ළමයෝ විශේෂයෙන්ම ලිපිඩමය හෙවත් තෙල් අධික ආහාරවල විය හැකි බිඳ වැටීමක් ගැනයි අපි කතා කළේ. මේකට කිව්වා අපි මුඩුවීම කියලා. මේකට කිව්වා අපි මුඩුවීම කියලා. එහෙම නැත්නම් කිව්වා රැන්සිඩිටි කියලා. මුඩුවීම කියන්නේ ළමයෝ තෙල් අධික ආහාර ලක්විය හැකි එක්තරා ප්‍රතික්‍රියා මාලාවක්. මේ ප්‍රතික්‍රියා මාලාවේ ප්‍රතිඵලය තමයි ළමයෝ ආවේනික වාෂ්පශීලී අප්‍රසන්න ගන්ධයක් හා රසයක් සහිත මේදාම්ල ඇති වෙනවා. අපි කියනවා මුඩු රසයි නැත්නම් මුඩු ගඳයි කියලා තෙල්මය ආහාර. මේ තත්ත්වයට ලක් වෙන්නේ ලිපිඩමේ හෙවත් තෙල් අධික ඒවා බව දැනගන්න. ළමයි මේ මුඩුවීම හෙවත් රැන්සිඩිටි අපි ආකාර දෙකකටයි බෙදුවේ. එක මුඩුවීම් ආකාරයකට අපි කිව්වා තමයි ඔක්සිකාරක මුඩුවීම කියලා. අනික් ආකාරයට අපි කිව්වා තමයි ජල විච්ඡේදක මුඩුවීම කියලා.
ඔක්සිකාරක මුඩුවීම යටතේ වෙන්නේ ඔක්සිජන් හමු වී ලිපිඩ ඔක්සිකරණයට ලක් වෙලා ෆෙරොක්සයිඩ් හයිඩ්‍රොක්සයිඩ් ආදී හදලා ඊට පස්සේ ලයිපේස ආදී එන්සයිම ක්‍රියාත්මක වෙලා මුඩු වෙනවා. ජල විච්ඡේදක මුඩු වීමේදී කෙලින්ම අදාළ එන්සයිමේ ආහාරය මත ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව අධික තාපය, අධික උෂ්ණත්වය, අධික ආලෝකය ආදී මගින් ලිපිඩ ජල විච්ඡේදනය හෝ බිඳ වැටීමට ලක් වෙලා වාෂ්පශීලී ආවේනික ගන්ධය හා රසය සහිත මේ දම්ල හදනවා. මේකෙන් බේරෙන්න ඕන නම් අපි කිව්වා ආහාර අඳුරු පාට බෝතල් වල ගබඩා කරන්න, අධික උෂ්ණත්වයෙන්, අධික ආලෝකයෙන්, අධික තාපයෙන් ඈත්ව තියන්න. අපි කතා කළා තමයි ළමයෝ ආහාර නරක වීම කෙරෙහි බලපාන හතරවන සාධකය. මේකට අපි කිව්වා ආහාර පැසීම කියලා, නැත්නම් ආහාර පැසවීම කියලා. හැබැයි මෙහෙම දෙයක්ත් මෙතන කියවුණා. ආහාර පැසවීම නැත්නම් ෆර්මන්ටේෂන් කියන එක මෙතෙන්දී ආහාර නරක වීමට බලපාන හේතුවක් වන බව හැබෑවයි. නමුත් දැනගන්න මේක පදනම් කරගෙන ළමයි ආහාර කර්මාන්තයක් පවත්වාගෙන යනවා. දැන් මේ අනුව අපි ගත්තොත් ළමයි ආහාර පැසවීම නැත්නම් ආහාර පැසීම නරක වීමේ ක්‍රියාවක් කියලා හිතන්නකෝ. වෙන්න පුළුවන් ක්‍රම තුනක් ගැන කියවුණා. ඒකට කිව්වා ළමයෝ මද්‍යසාර පැසවීම. alcoholic fermentation. සීනිමය උපස්තරයක් සහිත ආහාර මත සැකරොමයිසිස්. ළමයෝ සීනිමය උපස්තරයක් සහිත ආහාර මත සැකරොමයිසිස්. බැක්ටීරියාව ක්‍රියාත්මක වුණාම මද්‍යසාර නිපදවනවා. ආවේනික රා ගන්ධයක්, රා රසක් ඇති වෙනවා. දැන් හිතන්නකො ඔයා පළතුරු බීම වීදුරුවක් හදලා ඕක පස්සේ බොන්නම් කියලා තිබ්බා. ටික වෙලාවක් හවස් වෙලා බලපුවාම මේක පළතුරු බීම එක තියෙනවා. මොකක් හරි පළතුරු බීම වර්ගයක් එනවා. රා රහයි කටේ තියන්න බෑ. මොකද වෙලා තියෙන්නේ? මේකේ තියෙන සීනිමේ තරලයේ මත සැකරොමයිසිස් ඇති වෙලා මද්‍යසාර හැදුවා. ඉතින් මේක හොඳ වැඩක් නෙමෙයි මෙතෙන්දී. නමුත් අපි කර්මාන්තයක් වශයෙන් මද්‍යසාර නිෂ්පාදනය හාලවිය කරනවා. ඔකට කියනවා මද්‍යසාර පැසීම කියලා. තව අපි නරක ලක්ෂණයක් වශයෙන් දැකපු එකක් තිබුණා ලැක්ටික් අම්ල පැසවීම. හුඟක් වෙලාවට මේ සඳහා යොදාගත්තේ ළමයෝ කිරිවලට ආවේනික කාබෝහයිඩ්‍රේටයක් වූ ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේටයයි. නමුත් දැනගන්න වෙනත් සීනි හෝ කාබෝහයිඩ්‍රේට පවා ලැක්ටෝබැසිලස් කාණ්ඩයී බැක්ටීරියාවන් වෙන අයටත් පුළුවන්. විශේෂයෙන්ම ලැක්ටෝබැසිලස් කියන ගණයේ බැක්ටීරියාවන් යැපීමේ ප්‍රතිඵලයක් වෙන්නේ ලැක්ටික් අම්ලය හදනවා. මේ හදන ලැක්ටික් අම්ලය මගින් ආහාරය ඇඹුල් වෙනවා, pH අගය අඩු වෙනවා. දැනගන්න මේක යොදාගෙන කරන කර්මාන්ත තියෙනවා. යෝගට් නිෂ්පාදනය, මිදවෝ කිරි නිෂ්පාදනය, චීස් නිෂ්පාදනය පසුපස තියෙන්නේ මේ කතන්දර. නමුත් මේක කිරි ඇඹුල් වීමක් වෙන්න පුළුවන්. තුන්වෙනි ආහාර පැසවීමේ යාන්ත්‍රණය තමයි ළමයෝ මොකක්ද? අපි කිව්වා ඇසටික් අම්ල පැසවීම. මේ මගින් ආහාර නිකන් විනාකිරි රහ වෙනවා. එතකොට කන්න බොන්න බැරි වෙනවා. හැබැයි දැනගන්න මේදී මද්‍යසාර මත යැපෙන්නේ කවුද? ඇසිටෝබැක්ටර් කියන බැක්ටීරියාව. මේ මත නිපදවනවා ඇසටික් අම්ලය. අපට බැලූ බැල්මට පේන්නේ මේක ආහාර නරක වීමක් වුණාට රාමගින් විනාකිරි නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයේදී මේ මූලධර්මය යොදා ගන්නවා. නිසා මේවා මේ තනිකරම ආහාර නරක වීමේ ක්‍රම වශයෙන්ම කියලා අහක දාන්න පුළුවන් ඒවත් නෙවෙයි. අපි මෙන්න මේ විදිහට කතා කළා ආහාර නරක වීම කෙරෙහි බලපාන රසායනික සාධක හතරක්. අපි ගැන තමයි මේ කතා කර හිටියේ. pH අගේ, එන්සයිමීය ක්‍රියා, මුඩු වීම, පැසීම. අපි දැන් කතා කරන්න යන්නේ මෙතෙන් සිට පස්වන රසායනික ක්‍රියාව ආහාර නරක වීම කෙරෙහි බලපාන පස්වෙනි රසායනික සාධකය මොකක්ද? ආහාර දුඹුරු පැහැවීම. එහෙම නැත්නම් browning of food. නැත්නම් දුඹුරු පැහැ ගැන්වීමේ
ප්‍රතික්‍රියා බ්‍රවුනින් රියැක්ෂන්ස්. මේවා බහුලව ආහාර සිද්ධ වන ක්‍රියාවන් වෙනවා. මේ මගින් ආහාරය ලා කහපාට, තද දුඹුරු පාට, කළු පාට දක්වා වර්ණය වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක ඔබ බොහෝ විට අත්දැකලා තියෙනවා. නිකන් මෙහෙම හිතන්නකෝ. ඇපල් ගෙඩියක් අරගෙන ඔයා මේක කපනවා. කපලා කෑල්ලක් කාලා අනික් කෑල්ල නිකන් මේසයක් උඩ තියලා යනවා. ටික වෙලාවක් ගිහිල්ලා ආපහු වෙලා බලන්න මේ ඇපල් ගෙඩියේ කැපුම් පෘෂ්ඨය දකිනවා කහට පිපිලා තියෙනවා. ඒ එක්ක මේක කෑවොත් එහෙම පොඩි තිත්ත රසයක් එනවා. එහෙනම් මේක ආහාර නරක වීමේ ක්‍රියාවක්, මේක කුණු වීමක් නොවුනට ක්වොලිටි එක පහළ යන වැඩ. ඉතින් මෙතන වෙලා තියෙන්නේ ආහාර බ්‍රවුනින් හෙවත් දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියාවන්ට ලක් වෙනවා. ඒක හිතකර තත්වයක් නෙමෙයි. සමහර ආහාර නරක වෙනවත් එක්කම මේ බ්‍රවුනින් රියැක්ෂන්ස් වලට ලක් වෙනවා. හැබැයි සමහර වෙලාවට ආහාර සකස් කිරීමේදී මේ දුඹුරු පැහැයක් ඇති වෙන එක ඒකේ ක්වොලිටි එක වැඩි කරනවා. එහෙමත් තියෙනවා. දැන් මෙතන අර මද්යසාර ගැන කිව්වා වගේ තමයි. මද්යසාර නිෂ්පාදනයේ ආහාර නරක වීමක් වශයෙන් ගන්නත් පුළුවන්, කර්මාන්තයක් වශයෙන් ගන්නත් පුළුවන්. ඒ වගේ තමයි ආහාර දුඹුරු පාට වෙන එක. මෙතන මේක නරක වීමක් කිව්වට මේක ඉන්ඩස්ට්‍රි එකක් වශයෙන් උත් යනවා. දැන් අපි ගත්තොත් පපඩම් එහෙම ළමයි නිකන් පපඩම ටිකක් සුදු පාටයි. හැබැයි ඔක තෙලේ බැදපුවහම මොකද වෙන්නේ? රන්වන් පාටක් එනවා. එතකොට තමයි ඒකට කැමති වෙන්නේ. මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද ළමයෝ? ඔය කියන දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියාව තමයි. ඉතින් තව උදාහරණයක් මම කිව්වේ ආප්ප නිෂ්පාදනය කිරීම. ආප්ප නිෂ්පාදනය කරද්දී අපි සුදු පාට අර පිටි මිශ්‍රණය අරගෙන දානවා ළමයෝ තාච්චියට. දාලා ඔකට ගින්දර දාපුවහම මොකද වෙන්නේ? අර තාච්චිය මෙහෙම කරපුවාම ඔන්න අපට ලැබෙනවා දුඹුරු පාටට හුරු නැත්නම් කහ දුඹුරු පාටට හුරු වාටියක්. ඒ මගින් මොකද වෙන්නේ? පාරිභෝගික ආකර්ෂණයයි වැඩි වෙන්නේ. සිද්ධිය පැහැදිලිද ළමයි? ඉතින් මෙන්න මේ විදිහට ওই දුඹුරු පැහැවීමත් ඕක නරක වෙනවාම කියලා කියන්න බෑ. එක පැත්තකින් මේක ගුණාත්මයේ වැඩි තත්වයකට ගන්නත් බලපානවා වෙන්න පුළුවන්. සිද්ධිය පැහැදිලිද? හොඳයි. අපි එහෙනම් කතා කරන්න යන්නේ ඔන්න ඔය දුඹුරු පැහැවීමේ ප්‍රතික්‍රියාව ගැනයි. මේ තියෙන ලොකු පරාසයක වර්ණ විපර්යාසයක්. ලාකා පාටද, දුඹුරු පාටද, කළු පාටද. මෙන්න බලන්න මං අර කිව්ව විදිහට ආහාර දුඹුරු පාට වීමේ කොහොම හරි ආහාරයක දුඹුරු පාටක් ආවා නම් ඒක දුඹුරු පැහැවීම ප්‍රතික්‍රියාවක්. හිතකර බලපෑම් තියෙනවා. බේකරි කර්මාන්තයේදී. දැන් වෙනම මම මෙතන ගන්න ඇලා මේ පාන් පිච්චීම, බනිස් සෑදීම, මාළු පාන් ඔය හැම එකම වෙන දෙයක් තියෙනවා. මොකද්ද ළමයි බේකරි කර්මාන්තයේදී කරන්නේ? අපි පිටි ගන්නවා. ඕකට දානවා සැකරොමයිසිස් එවත් යීස්ට්. දාලා වතුරක් දාලා මොකද කරන්නේ? ඕක අර පිටි ජලය හා සැකරොමයිසිස් නිකන් රබර් එකක් වගේ තත්වයකට අනනවා. ඕකට මේ බේකරි වල වැඩ කරන මහත්තුරු කියනවා පිටි මෝලිය අල්ලනවා කියලා. මෙහෙම වාඩිය දාගෙන ඉතින් මෙහෙම අනලා මේක මේවා කරනවා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඒගොල්ල තරාදියක් මගින් පාන් හදනවා නම් ඔය පිටි ගුලි අරගෙන ග්‍රෑම් 500 හරි කොච්චර හරි කිරා ගන්නවා. කිරලා ඒ පිටි ගුලි ටික පොඩි පොඩි තැටි වලට දානවා. දැන් මේකේ යීස්ට් ඉන්නවා. සැකරොමයිසිස් ඉන්නවා. හරිද ළමයෝ? ඒකත් එක්ක දැන් බලන්න මේ වාගේ නිකන් ළමයි මේ තහඩු වලින් හදාව පොඩි පොඩි පෙට්ටි වලට අර පිටිගුලි දානවා ග්‍රෑම් 500 හරි ඒ පාන් රාත්තල කියන්නේ මේ තහඩු පෙට්ටියක් මෙහෙම තියෙනවා ළමයෝ. ඔවට කියනවා පාන් අච්චු කියලා. ඔකට කියන අච්චු පාන් කියලා ඒකයි. මේක ඇතුළට ළමයෝ අර පිටිගුලිය දානවා ඒගොල්ලෝ. පොඩි පිටිගුලියක් මෙහෙම දානවා. ඔන්න ඔහොම දැන් පිටිගුලිය දැම්මා. ඔහොම දාගෙන යනවා එච්චරයි. ඊළඟට මොකද වෙන්න පටන් ගන්නෙ? මේක ටික වෙලාවක් තියෙනවා. ටික වෙලාවක් තියෙද්දි මොකද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේක පැහෙනවා කියලා එකක් වෙනවා. පැහෙනවා කියන්නේ මොකක්ද? දැන් මේ පිටිගුලිය නැත්නම් පිෂ්ඨය කියන උපස්තරයේ මත යැපෙන සැකරොමයිසිස් ඉන්නවා ළමයෝ මේක ඇතුලේ. එයා මොකද කරන්නේ? මේ පිෂ්ඨය කියන උපස්තරය පාවිච්චි කරලා නිර්වායු ශ්වසනය කරනවා. නිර්වායු ශ්වසනයෙන් කවුද පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් චූස් කාලා පිට වෙනවත් එක්කම ඒකට ඉඩ ගන්න එතන පොඩි වායු අවකාශයක් හැදෙනවා. හැදෙනවත් එක්කම පිටිගුලිය ඉස්සෙනවා. ඔකට කියනවා පිපෙනවා කියලා. දැන් පාන් කෑල්ලක් අරන් බලපුවාම ඇතුළේ නිකන් කුහර තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා ඇති වෙච්ච අවකාශය තමයි. එතකොට මොකද වෙන්නේ? මේ පිටිගුලිය ළමයෝ එක්තරා අවස්ථාවක
මේ තැටියම වහගෙන හැදෙනවා. මේ තැටියම වැහෙන්න දැන් පිටිගුලිය ලොකු වෙලා තියෙනවා. ඔහොම. දැන් අපිට එක පැත්තකින් මේ ක්‍රියාව වළක්වන්නත් ඕන අනික මේකට පොඩි ඇට්‍රැක්ෂන් එකක් සිද්ගත් වෙනුමක් දෙන්නත් ඕන. මොකද්ද කරන්නේ හන්ද? දැන් මේකේ ඇතුලේ පුළුම් වාගේ තියෙන්නේ අර පිපීම නිසා කාබන් ඩයොක්සයිඩ් පිට වුණු අවකාශ මේක පෝරණුව කියන එකට දාලා තාපයට ලක් කරනවා. ලක් කරනවත් එක්කම එක පැත්තකින් නැතිවන අධික උෂ්ණත්වය මගින් අනේ සැකරොමයිසිස් මැරිලා යනවා. තව ශුද්‍ර ජීවීන් හිටන ඒගොල්ලත් මැරෙනවා. තව දෙයක් වෙනවා මේකේ තියෙන ජලය වාෂ්ප වෙනවා. තව දෙයක් වෙනවා මේ පාන් ගෙඩියේ උඩ පෘෂ්ඨයේ කළු පාට ස්තරයක් ඇති වෙනවා. පැති පෘෂ්ඨවල දුඹුරු පාට ස්තර ඇති වෙනවා. මේක තමයි ළමයෝ දුඹුරු පාට වෙනවා කියන්නේ. මෙන්න මේකත් එක්තරා ආකාරයක ආහාර දුඹුරු පාට වීමේ ක්‍රියාවක්. අපි දාන්නේ සුදු පාට පිටිගුලියක් වුණාට පාන් ගෙඩිය උඩ නිකන් කළු පාටයි වටේ දුඹුරු පාට තියෙනවා. ඉතින් මේක හිත කරයි. ඒ නිසා බේකරි කර්මාන්තයේදී මේ වැඩේ වෙන එක හොඳයි. එහෙම නැත්නම් ඉතින් සුදු පාට පිටිගුලිය වලට ඉල්ලුමක් නැති වෙයි. ඒක මේ නිසා මේක හිත තත්ත්වයක්. දැන් බේකරි විතරක් නෙමේ ළමයෝ මී පැණි හදද්දිත් ඕක තමයි කරන්නේ. අපි ගන්නේ ඒ සඳහා අපි නෙමේ ඇත්තටම කියනවා නම් කෘමීන් තමයි ඔය වැඩේ කරන්නේ. අපි කරන්නේ පැහැර ගන්න එක ඕක. ඒගොල්ලෝ ගිහලා මල් පැණි හා පරාග එක්කහු කරන් ඇවිල්ලා ළමයෝ ඒව ගොඩක් දුරින් ඉඳන් ගෙනල්ලා මේ මෙස්සෝ කරන්නේ ඇත්තටම ඔය මල් පැණි හා පරාග ගිලිනවම. ගිලලා ඉවර වෙලා ඒවා එයාගේ ආහාර මාර්ගයේ තුලදී ළමයෝ බාගෙට ජීර්ණය වෙනවා. ඊට පස්සේ එයා කරන්නේ ආයෙ මේක වමාරනවා. වමාරලා මොකද කරන්නේ? අර බඩේ තියෙන බාගෙට ජීර්ණය වෙච්ච මල් පැණි පරාග ඔහොම දිව කෙලවරට ගන්නවා ළමයෝ බින්දුවක් වාගේ. අරගෙන එක්කෙනෙක් අර බාගට ජීර්ණය වෙලා තියෙන මල් පැණි හා පරාග ඔහොම දිව කෙලවර තියන් ඉඳද්දි තව කට්ටියක් ඇවිල්ලා වටේට පවන් ගහනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ තියෙන වතුර වාෂ්ප වෙලා යනවා. අනික් අතට මෙතන දුමුරු පාට ප්‍රතික්‍රියාවක් වෙලා ආවේනික දුමුරු පැහැයක් ලැබෙනවා. රන්වන් පැහැයක් ලැබෙනවා. අනික පැණි නිෂ්පාදනය කරද්දිත් ඒක නෙවෙයි. අපි ඔය තෙලිදිය රත් කරද්දි පැණි දුමුරු පාටයි, අකුරු දුමුරු පාටයි. මේකත් හිතකර ක්‍රියාවක්. පපඩම් බදිද්දි වෙන්නෙත් ඕකයි. කේක් පුච්චද්දි වෙන්නෙත් ඕකයි. කේක් තැටියට දාන්නේ තනිකර සුදු පාට පිටිගුලියක් අවන් එකකින් බාන්නේ ලස්සන දුමුරු පාට, කළු පාට වෙච්ච පිට තියෙන කේක් එක. මේ බ්‍රවුනි රියැක්ෂන් එක. ඉතින් ඒ නිසා මේක දිහා නරක විදිහටම හිතන්න එපා. මේක හුඟක් වෙලාවට ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේදී හිතකරව යොදා ගන්න. සමහර වෙලාවට ඉතින් මේක නරක වෙලා මේක ආහාර නරක වීමේ ක්‍රියාවක් කියන්න පුළුවන්. හැබැයි 100%ක් නෙවෙයි. හරිද? ළමයෝ මෙන්න ආහාර දුඹුරු පාට වීමේ නරක බලපෑ. පළතුරු වල, එළවලු වල කහට පිරෙන මං කියවර ඇපල් ගෙඩිය කතන්දරේ. ඇපල් ගෙඩිය කපලා තිබ්බහම කැපුම් පෘෂ්ඨයේ කහට පිරෙනවා. කාපුවාම තිත්තයි. බත රොස් වෙනවා. හරි වෙලාවට බත් ටික ගත්තේ නැත්නම් රොස් වෙනවා. දුඹුරු පාට වීම. සමහර ආහාර හා බීම වල කහට රසය තියෙනවා. දැන් ওই සමහර ලාවට දිවුල් බීම හදපුවාම කහට රහයි. ඒතර කවුරුත් කැමති නෑ ඒකට. කහට ගිහින් සමහරට උගුරේ බැඳෙනවත් එක්ක. ඊළඟට උක් පැණි වලින් සීනි හදද්දි උක් පැණි කියලා උක් දණ්ඩෙන් ගන්න තරලේ වතුර වගේ එකක්. හැබැයි ඔක සීනි හදද්දි තාපයට ලක් වෙලා දුමුරු පාට වෙනවා. දුමුරු සීනි හෙවත් බ්‍රවුන් ෂුගර් වලට සමහරු කැමති නෑ. සුදු සීනි හදද්දි මොකද කරන්නේ? පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔතන. හැබැයි මේ දුමුරු සීනි අරගෙන ළමයෝ මේක මතයක් විතරයි මට 100%ක් මේක සමහර කඩදාසි වල මෙහෙම එකක් කියවෙනවා. නැත්තම් බය වෙයි ඔයාලා. මේ දුමුරු සීනි අරගෙන ළමයෝ මේක ලක් කරනවා බ්ලීචින් කියන ක්‍රියාවට. මේ බ්ලීචින් කියන ක්‍රියාවට සිංහලෙන් කියන්නේ ළමයෝ විරංජනය කියලා. ඔය කැල්සියම් හයිපොක්ලෝරයිඩ්, සෝඩියම් හයිපොක්ලෝරයිඩ් වලට එහෙම මේ වැඩේ කරන්න පුළුවන් විරංජනය. එතකොට තමයි මේකේ තියෙන කලයක පිච්චිලා සුදු සීනි ලැබෙන්නේ. white sugar. මේකට ඩිමාන්ඩ් එක වැඩි. සමහරු මේ විරංජනීයට ගන්න මේ බ්ලීචිං සබ්ස්ටන්සස් ගැන සන්තෝෂ නැහැ. මේවායේ අතුරු විපාක තියෙන්න පුළුවන් කියලා සමහරු අදහස් පළ කරනවා. ඉතින් මේක මම දන්නේ නැහැ කොතෙක් දුරට සයන්ටිෆිකලි ඔප්පු කරලාද කියන්නේ. මට ඒකයි කියලා මතයක් කියන්න බැරි. ඉතින් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ සුදු සීනි ගන්නෙ නෑ කඩේ. ඒගොල්ලෝ කියනවා මේක කෙමිකලි ප්‍රොසෙස්ඩ් එකක්. අපි ඇයි එතනට යන්නේ? අපි දුමුරු පාට සීනි ගන්නවා. එහෙම කණ්ඩායමකුත් ඉන්නවා. රයිට්. සමහර ආහාර නරක් වූ පිළිණු වුණාම
ඒකේ දුඹුරු පාටක් ඇති වෙනවා. බත් පිරුණු වෙනකොට දුඹුරු පාට හැදෙනවා. ඒ හන්දා සමහර අර්ථ වලින් ගත්තාම ආහාර දුඹුරු පාට වෙන එක ළමයි හොඳ වැඩක් නම් නෙමෙයි. හරිද? එහෙනම් මම කතා කර හිටියේ බ්‍රවුනින් ඔෆ් ෆුඩ් නැත්නම් ආහාර දුඹුරු පාට වීම ගැනයි. මේකේ හිතකර බලපෑම් ගැන කීවා. ඒ වගේම අහිතකර බලපෑම් ගැනත් කිව්වා. දැනගන්න මේ ආහාර දුඹුරු පාට වීම ආකාර දෙකක් වෙනවා. එකක් තමයි එන්සයිමීය දුඹුරු පාට වීම. අනිකට කියනවා එන්සයිමීය නොවන දුඹුරු පාට වීම. හෙවත් මයිලාඩ් දුඹුරු පාට වීම කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද ඔය එන්සයිමල් බ්‍රවුනින් හෙවත් එන්සයිමීය දුඹුරු පාට වීම කියන්නේ. මේකට සමහරු කියනවා ළමයෝ එන්සයිමල් බ්‍රවුනින් කියලා. මේ සඳහා බලපාන ප්‍රමුඛ එන්සයිමීය තත්ත්වයන් තමයි පොලිෆීනෝල් ඔක්සිඩේස් කියන්නේ. හැබැයි මේ ඇරුණාම ෆීනෝල් ඔක්සිඩේස්, ෆීනෝලේස්, මොනොෆීනෝල් ඔක්සිඩේස්, ඩයිෆීනෝල් ඔක්සිඩේස්, ට්‍රයොසිනේස් ආදී එන්සයිම බලපානවා. මෙන්න මේ විදිහට පොලිෆීනෝල් ඔක්සයිඩේස්, ෆීනෝල් ඔක්සිඩේස්, ෆීනෝලේස්, මොනොෆීනෝල් ඔක්සිඩේස්, ඩයිෆීනෝල් ඔක්සිඩේස්, ට්‍රයොසිනේස් ආදී විවිධ එන්සයිම බලපෑමෙන් සිදුවන්නා වූ දුඹුරු පාට වීම එන්සයිම දුඹුරු පාට වීමයි. දැන් මොකද වෙන්නේ ළමයි? මේ එන්සයිම ඇවිල්ලා ආහාර මත ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ ඇති වෙනවා ළමයෝ දුඹුරු පාටට හේතු වන ප්‍රධානම සංයෝගයක්. ඔකට කියනවා ක්වියරෝන් කියලා. මේ හැර තවත් සංයෝග ඇති වෙන්න පුළුවන්. මෙලනින්, මෙලනොඩීන් ඒවා වැදගත් වෙන්නේ නැහැ. ප්‍රධානම එක්කෙනා තමයි ක්වියරෝන්. මේ විදිහට ආහාර මත විවිධ එන්සයිම වර්ග ක්‍රියා කරපුවාම එමගින් ආහාරයේ දුඹුරු පාටට හැරෙනවා නම් මේකට අපි කියනවා එන්සයිමීය දුඹුරු පාට වීම කියලා. මේ කතා කළේ එන්සයිම වලට උදාහරණයි. හුඟක් වෙලාවට දැනගන්න මේ එන්සයිම වර්ග ආහාරයේ ආශ්‍රිතවම ඉන්නවා. දැනගන්න හැම වෙලාවෙදී මම කිව්වේ ඒකයි අහිතකර අවස්ථාවලදී මේ එන්සයිමල් බ්‍රවුනින් හිවත් එන්සයිමීය දුඹුරු පාට පාලනය කරන්න ඕන. මේ සඳහා කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. තාපය ලබා දෙනවා, එළවලු පළතුරු ආදිය ටින් කරනවා, රසායන ද්‍රව්‍ය භාවිතය, උදාහරණ සල්ෆර් ඩයොක්සයිඩ්, ඇස්කොබික් අම්ලය, සිට්‍රික් අම්ලය, බයිසල්ෆයිඩ්, මෙටාබයිසල්ෆයිඩ්, ඒ වගේම ආහාර සීනිමය ද්‍රාවණවල ගිල්ලනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඔය එන්සයිමීය ක්‍රියාවන් වෙලක් වෙනවා. මීට අමතරව මේ සඳහා බලපාන එන්සයිම අක්‍රිය කළ හැකි තත්ත්වයක් තියෙනවා. මේකට අපි කියනවා ආහාර බ්ලාන්චීකරණය කියලා. මේදී අපි කරන්නේ ආහාර කිසියම් උණුසුමකට ලක් කරනවා. මේ ලක් කරන උණුසුම යටතේ තියෙන තාපය මගින් මොකද වෙන්නේ? ආහාරයේ දුඹුරු පාට වීමට බලපාන අර එන්සයිම ලයිස්තුව අක්‍රිය කරනවා. ඔබ දන්නවා එන්සයිම තාප අස්ථායී බව. හරිද? ඒකත් කරන්න පුළුවන්. එහෙනම් දෙවෙනි අපි උන්න අතන පොඩ්ඩක් මතක් කරන් යම් මෙතෙන්දී විශේෂයෙන්ම මේ හැර බ්ලාන්චීකරණයත් කරන්න පුළුවන්. එන්සයිමේ දුඹුරු පැහැවීමට තමයි විශේෂයෙන්ම බ්ලාන්චීකරණය යොදන්න පුළුවන්. බ්ලාන්චීකරණය හෙවත් බ්ලාන්චින් කියලා කියන්නේ ආහාර සාපේක්ෂව වැඩි උෂ්ණත්වයකට ලක් කරනවා. මෙහිදී ඇතිවන උෂ්ණත්වය නැත්නම් තාපය මගින් ආහාරය නරක් වීමට බලපාන එන්සයිම වල ගුණ හානි වෙනවා ළමයි. එන්සයිමීය නොවන දුඹුරු පාට වීම මේකට සමහරු කියනවා ළමයෝ නොන් එන්සයිමල් බ්‍රවුනින් කියලා. මේකට කියනවා සමහරු නොන් එන්සයිමල් බ්‍රවුනින් කියලා. මොකද ඒකට හේතුව මේ සඳහා එන්සයිම දායක වෙන්නේ නේ. ඒකයි මේකට අපි නොන් එන්සයිමල් බ්‍රවුනින් කියලා කියන්නේ. මෙහිදී එන්සයිම ප්‍රමුඛව දායක වෙන්නේ පොඩි පොඩි ස්ථානවල තියෙනවා. මේක තවදුරටත් ආකාර දෙකයි.
එකකට කියනවා මයිලාඩ්ගේ දුමුරු පැහැවීම, අනිකට කියනවා කැරමලීකරණය කියලා. අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ මයිලාඩ්ගේ දුමුරු පැහැවීම කියන්නේ කියලා. මයිලාඩ්ස් දුමුරු පැහැවීමට කියනවා මයිලාඩ්ස් බ්‍රවුනින් කියලා. ඒකට හේතුව තමයි ළමයෝ මේ ප්‍රතික්‍රියාව හොයාගත්තේ මයිලාඩ් කියන විද්‍යාඥයා විසින්. මේ ප්‍රතික්‍රියාව මුලින්ම සොයාගත්තේ මයිලාඩ් නම් විද්‍යාඥයාය. මෙහිදී ඔක්සිකාරක සීනි ඇමයිනෝ අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ආහාර දුමුරු පාටට හේතු වන මෙලනොඩීන් නම් සංයෝගයයි හදන්නේ. එන්සයිමේ දුමුරු පාට වීමේදී හැදුවේ ක්වියරෝන්. මෙතෙන්දී හදන්නේ මෙලනොඩීන් නම් සංයෝගය. අන්න ඒ මගින් තමයි දුමුරු පාට වෙන්නේ. රයිට්. මේකට එන්සයිම දායක වෙන්නේ. ඒ වගේම දෙවන ක්‍රියාවක් තියෙනවා. මේකට අපි කියනවා ආහාර කැරමලීකරණය හෝ කැරමලයිසේෂන් කියලා. මේකට අපි කියනවා ආහාර කැරමලීකරණය නැත්නම් කැරමලයිසේෂන් කියලා. දැන් ඔයාලා දැකලා තියෙනවද ළමයෝ ඔය කැරමල් පුඩින් කියලා જાතියක් තියෙනවා. මොකද්ද කරන්නේ? සීනි අරගෙන කර කරනවා ළමයි. සීනි අරගෙන දැන් මෙහෙම හිතන්නකෝ ළමයෝ. සීනි ටිකක් ගන්නකෝ. අරන් දාන්න ටිම්පියනකට. දාලා ඕක දැහි අඬුවකින් අල්ලගෙන බන්සන් 1000කට අල්ලන්න. ඉස්සෙල්ලම ඔයා දකිනවා සීනි දිය වෙනවා. තවත් ටික වෙලා දුවක් එහෙම දානවා. තවත් ටිකක් වෙලා ඇද්දි ඕක ඉස්සෙල්ලම රන්වන් පාට පැණි පාට හැරෙනවා. තවත් ටිකක් වෙලා ගියාම ඕක තද දුමුරු පාට හැරෙනවා. ඔන්න කැරමලයිස් වෙලා. තව හිටියොත් එහෙම ඕක තවත් කල් ගියාම කළු පාට කාබන් බවට පත් වෙනවා. තවත් දුමු දාලා. ඉතින් දැනගන්න මේ විදිහට සීනි සහිත ආහාර උදාහරණ සුක්‍රෝස් ආම්ලික විජලන හෝ අධික උෂ්ණත්ව තත්ත්වයටදී ප්‍රතික්‍රියා මාලාවකට ලක් වෙනවා. ආම්ලික තත්ත්වයටදී ජලයේ අඩු තත්ත්වයටදී අධික උෂ්ණත්වයටදී ප්‍රතික්‍රියා සීරීස් එකකට ලක් වෙලා මොකද වෙන්නේ ළමයෝ? කැරමල් කියන සංයෝගය නැත්නම් කැරමලාන් කියන සංයෝගය ඇති වෙනවා. ඒතර මේක වෙන්න අවශ්‍යයි සෙන්ටිග්‍රේඩ් අංශක 160 180 තරම් අධික උෂ්ණත්වය. මේ තියෙන්නේ සුක්‍රෝස් අධික උෂ්ණත්වයට ලක් වුණාම මේ අධික උෂ්ණත්වය මගින් තමයි ජලය ඉවත් වෙලා යන්නේ රත් කරනවා කියලා අපි දාමු. ඉස්සෙල්ලම හැදෙනවා කැරමලාන්. ඊළඟට ඇත්තටම මේ කැරමලාන් පත් වෙනවා ළමයි තවදුරටත් යාමේදී කැරමලීන් බවට. එයා රන්වන් දුමුරු පාටයි. එයා තවදුරටත් රත් කරපුවාම හියුමීන් බවට පත් වෙනවා. ඒක නම් අර නිකන් කළු අඟුරු වගේ තත්ත්වයක්. මේක තමයි ආහාර කැරමලීකරණය කියන්නේ. මේක හැබැයි හිතකර විදිහට සමහරු ඔය රස කැවිලි කර්මාන්තයේදී කැරමලයිසේෂන් නැත්නම් කැරමලීකරණය මගින් කැරමල් ආහාර වර්ග හදනවා. නමුත් සමහර වෙලාවට මේක ආහාර දුඹුරු පාට වීමේ ක්‍රියාවක් වශයෙන් යෝජනා වෙනවා. එතකොට දැනගන්න අපි කතා කරන්නේ කැරමලීකරණය ගැන. මේ පැණි හකුරු නිෂ්පාදනයේදී කැරමල් පුඩින් නිෂ්පාදනයේදී වෙන එකක් තියා ළමයි අර වටලප්පන් හදනකොටත් හරිද? එළගි තෙල් නිෂ්පාදනයේදී වැදගත් වෙනවා. ආහාර දුමුරු පැහැවීම මේ බොහෝ විට ආහාර කර්මාන්තයේදී මතක තියාගන්න මේක දිහා වෛරයෙන් බලන්න එපා. වාසිදායක ප්‍රතික්‍රියාවක් වෙනවා. ඉතින් ඒ නිසා හුඟක් ඔය කන්ෆෙක්ෂනරි ඉන්ඩස්ට්‍රීස් කියලා කියන්නේ නැත්නම් රස කැවිලි කර්මාන්ත ශාලාවලදී ඔය ආහාර කැලවලීකරණය කියන තත්ත්වය ඒකල සිද්ධ කරනවා. නැත්නම් දුමුරු පැහැවීම. නමුත් විශේෂයෙන්ම එළවලු වියදීමේදී පළතුරු නිෂ්පාදනයේදී අහිතකර වර්ණයක් රසයක් ඇතිවීම එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ අර්ථයෙන් බලපුවාම කැරමලීකරණය නැත්නම් දුඹුරු පාට වීම හොඳ තත්වයක් නොවී තියෙනවා. මෙන්න පොදුවේ එන්සයිමීය දුඹුරු පාට වීමද එන්සයිම නොනද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. පොදුවේ ආහාර දුඹුරු පාට වෙන එක වළක්වන්න අපට කරන්න පුළුවන් දේවල්. පුළුවන් තරම් දුරට ආහාරය සකස් කරද්දී ගබඩා කරද්දී අඩු උෂ්ණත්වයේ භාවිතා කරන්න. උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ ළමයි මේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව අඩු වෙනවා. ආහාර සම්බන්ධ ක්‍රියාවලදී පුළුවන් තරම් දුරට ඔක්සිකාරක සීනි භාවිතා කරන්න ඔක්සිහාරක සීනි නැතුව.
ඊළඟට ආහාර වර්ග සීනි ද්‍රාවණ වල ගිල්වලා තියන්න. මේ වගේ සීනි ද්‍රාවණයක් හදාගන්න. මේකට සමහරු කියයි ළමයි sugar syrup කියලා. මේ බෙහෙත් වර්ගයක් නෙමෙයි සිරප් කිව්වට. ඊළඟට මොකද අපි කරන්නේ? අපිට කල් තියාගන්න ඕන ආහාරය ගෙනල්ලා මේ sugar syrup එක ඇතුළට දාන්න. ආහාරය ගෙනල්ලා මේක ඇතුලේ ගබඩා කරනවා. මේ තියෙන්නේ ආහාරය. දැන් මොකද වෙන්නේ? මේ ආහාරයේ සමග ගැටෙන්න බලාපොරොත්තු වෙන ශුද්‍ර ජීවීන්ට අහිතකර පරිසර තත්ත්වවලට මේ සිරප් එක ක්‍රියා කරනවා යාන්ත්‍රික බාධාවක් විදිහට. ප්‍රතිඵලය වෙන්නේ එහෙම නරක වෙන එක වැළැක්වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් මේ අත්හදා බැලීම කරලා බලන්න. ඔය රඹුටන් ආදී පළතුරු අපි දන්නවා මේ රඹුටන් ටිකක් මිල අධිකයි යුරෝපයට යවනවා. ඒගොල්ලෝ කරන්නේත් ඒ රඹුටන් අරගෙන ඒකේ අර පිට තියෙන අර රැලි රැලි තියෙන ලෙල්ල ගලවනවා. රඹුටන් ගෙඩිය ඇටෙත් එක්ක අරගෙන අර අපි ආහාර වශයෙන් ගන්න බීජ කවචයෙන් ළමියෝ ඕක තනිකර මේ වගේ sugar candy ද්‍රාවණයක නැත්තම් මේ sugar syrup එකක දානවා. දාලා වායු රෝධක වෙන්න වහලා රට අරිනවා. මේක අපේ රටේ කර්මාන්තයක්. එතකොට ඊළඟට එළවලු පළතුරු ආදිය ටින් කරනවා. ටින් කරපුවාමත් මේකට අපි කියනවා ටිනින් එහෙම නැත්නම් කෑනින් කියලා කියනවා. අනවශ්‍ය විදිහට බාහිර පරිසර තත්ත්වයක ගැටිලා නරක වෙන්න බෑ. ඊළඟට විටමින් C හෙවත් ඇස්කොබික් අම්ලය, සිට්‍රික් අම්ලය, බයිසල්ෆයිඩ්, මෙටාබයිසල්ෆයිඩ් වැනි රසායන ද්‍රව්‍ය දානවා. එතකොට අපිට ආහාර නරක වෙන එක වළක්වා ගන්න පුළුවන් වෙනවා. අනික තමයි ඔය තැඹිලි, එළවලු, පළතුරු ආදිය කපන්න ලෝහමය පිහි පාවිච්චි කරනවා නම් ඒවායින් ආහාරවල කැපුම් පෘෂ්ඨය කහට පිපෙනවා. හේතුව දැනගන්න මේ පිහිවල තියෙන ලෝහ ආහාරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මේ தත්ත්වේ වළක්වන්න ප්‍රතික්‍රියාශීලී බව අඩු විශේෂ පිහි වර්ගයක් භාවිතා කරනවා. මේවට කියනවා මල නොබැඳෙන ලෝහ හේවත් ස්ටේන්ලස් ස්ටීල් කියලා. එතකොට මීට අමතරව ආහාර බ්ලාංචීකරණය හෙවත් බ්ලාංචිං of foods කරන්න පුළුවන්. ආහාර එන්සයිමීය දුමුරු පැහැවීම වළක්වන්න සිදු කරන ක්‍රියාවක්. මෙහිදී ආහාර වැඩි උෂ්ණත්වයකට ලක් කර ඒ මගින් එන්සයිම් ආක්‍රිය කරනවා. මේ වැඩි උෂ්ණත්වය උණු ජලය මගින්, හුමාලය මගින් හෝ ශුද්ධ තරංග මගින් කරන්න පුළුවන්. මේක අපිට එන්සයිම් අක්‍රිය කිරීමට පහසුවෙන් කරන්න පුළුවන් ආහාර මුඩු වීම වළක්වා ගැනීම උදෙසා. හරි. අපි දැන් මෙතෙක් කතා කළා ආහාර නරක වීම කෙරෙහි බලපාන භෞතික සාධක, අපි කතා කළා රසායනික සාධක. අපි දැන් මේ කතා කරන්න යන්නේ ළමයි ආහාර නරක වීම කෙරෙහි බලපාන ජෛව සාධක නැත්නම් ජීවී සාධක. මේවට සමහරු කියනවා ළමයෝ බයෝටික් ෆැක්ටර්ස් කියලා. මේවට සමහරු කියනවා බයෝටික් ෆැක්ටර්ස් කියලා. බයෝටික් ෆැක්ටර්ස්. මේවා ජීවීන් හා සම්බන්ධ වෙන දේවල් ආකාර දෙකක් වෙනවා. එකක් එන්සයිම, අනික ජීවීන්. මේ දෙගොල්ල තමයි ආහාර නරක වීම කෙරෙහි බලපාන ජෛව සාධක වශයෙන් අපට හම්බ වෙන්නේ. අපි ඉස්සෙල්ලාම මේකට බලපාන එන්සයිම ගත්තොත් මේකට අපිට අයත් වෙනවා ආහාර නරක වීමට බලපාන විවිධ එන්සයිම්යන්. මේවා බොහෝ විට ආහාර ආශ්‍රිතව පවතිනවා. අපට ප්‍රධාන වශයෙන් මේ අර්ථය දක්වන්න පුළුවන් උදාහරණයක් තමයි ජල විච්ඡේදක එන්සයිම. උදාහරණයක් වශයෙන් අපට ජල විච්ඡේදක එන්සයිම දක්වන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ ළමයෝ ආහාරයේ තියෙනවා නම්
මේ එන්සයිම් ක්‍රියාවට ලක් වෙලා ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය මගින් ආහාරය බිඳ වැටෙනවා. මෙන්න මේ නිසා හුඟක් වෙලාවට මේ යටතේ වැදගත් වෙනවා ආහාරවල හමු වන ජල විච්ඡේදක එන්සයිම. උදාහරණ ලයිපේස්, ප්‍රෝටියේස්, එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට්ස් ආදී උදාහරණ වෙනවා. හොඳයි. දෙවෙනි එක තමයි ජීවීන්. ආහාර නරක වීම කෙරේ බලපාන ජීවීන්ට අපි කියනවා ළමයි ඕගනිසම්ස් කියලා. මේගොල්ල ආහාර මත එහෙම නැත්නම් තුල යැපිලා ඒවා නරක කරනවා. එක්කෝ ආහාරයට පිටින් ඉඳ ගන්නවා නැත්නම් ඇතුළට ඇවිලා නරක කරනවා. මේකට දායක වන ජීවීන් ප්‍රධානාකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රමාණයෙන් කුඩා උදවිය අපි කියනවා ශුද්ධ ජීවීන් කියලා. අනික් කට්ටිය ප්‍රමාණයෙන් ලොකු උදවිය අපි කියනවා මහා ජීවීන් කියලා. ළමයි දැනගන්න මේ දෙගොල්ලම ආහාර මත යැපිලා ඒවා නරක කරන එකයි කරන්නේ. අපි ගත්තොත් ශුද්ධ ජීවීන්. මේ ශුද්ධ ජීවීන්ට අපි කියනවා ළමයෝ මයික්‍රෝ ඕගනිසම්ස් කියලා. ශුද්ධ ජීවීන්ට අපි කියනවා මයික්‍රෝ ඕගනිසම්ස් කියලා. මේගොල්ල දේහෙන් ප්‍රමාණයෙන් කුඩයි. හුඟක් වෙලාවට බැක්ටීරියා, දිලීර හා යීස්ට් තමයි අයිති වෙන්නේ. මේගොල්ල අපි පිළිගන්නවා ආහාර කර්මාන්තයේ වැදගත් මෙහෙයක් ඉටු කරනවා. සමහර බැක්ටීරියාවන් යොදාගෙන අපි ඔය කිරි කර්මාන්තයේදී යෝගට්, මිදවූ කිරි නැත්නම් චීස් ආදී හදන්නේ මේ බැක්ටීරියා යොදාගෙන. ඒ වගේම සමහර දිලීර යොදාගෙන අපි මාමයිට් වැනි ආහාර වර්ග නිපදවනවා. ඒ වගේම යීස්ට් යොදාගෙන යීස්ට් කියන්නේ දිලීරයක් තමයි අපි සීනි මද්‍යසාර පැසවීම කරනවා. එතන මේ විදිහට මේගොල්ලෝ හිතකර වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ආහාර කර්මාන්තයේදී අහිතකරව බලපානවා. ඒකයි අපි කිව්වේ මොවුන් ආහාර කර්මාන්තයේ වැදගත් මෙහෙයක් ඉටු කරන අතරම ආහාර නරක වීමටත් දායක වෙනවා. මේගොල්ලා පරිසරයේ විවිධ ස්ථානවල වාසය කරනවා. වෙන එකක් තබා යම් පුද්ගලයෙක්ගේ ශාකයක නිරෝගී පටක තුල බැක්ටීරියා ඉන්න පුළුවන්. නමුත් දැනගන්න මේ බැක්ටීරියා ගහණය සුළු නම් මේ ගවුලක් නෑ. මේගොල්ල කරන දෙයක් තියෙනවා යම් ශාකයක හෝ සතෙක්ගේ තුවාල වූ ස්ථානයක් දැක්කොත් ටක් ගාලා එතනින් ඇතුල් වෙනවා. තුවාල සවුත් වෙනවා නැත්නම් ඒ සැරව පිරෙනවා ආදී වෙන්නේ මෙන්න මේ වෙලාවටයි. මෙස්දා විශේෂයෙන්ම විෂම පෝෂීන් දායක වෙනවා. මොවුන් ආහාරයේ භෞතික රසායනික ජෛවීය ලක්ෂණ විනාශ කරනවා. පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා කවුද මේ විෂම පෝෂියා කියන්නේ කියලා මෙතන. ළමයි තමන්ට අවශ්‍ය පෝෂණය තමන්ට හදාගන්න බැරි කෙනාට අපි කියනවා විෂම පෝෂියා කියලා. එයා කවුරු හරි ලබා දෙන පෝෂණය මගින් යැපිය යුතු වෙනවා. මෙන්න දක්වලා තියෙනවා ශුද්ධ ජීවීන් ආහාර මත යැපුණාම වෙන්න පුළුවන් දේවල්. එකක් තමයි පූති භවනය, අනික පැසීම, අනික මුඩු වීම. ළමයෝ මම නිකමට කියනවා නම් මේ පූති භවනයට ඉංග්‍රීසියෙන් කියනවා අපි පියුට්‍රිෆිකේෂන් කියලා. ඊළඟට දෙවෙනි එකට අපි කියනවා පැසීම, ඒකට කියනවා අපි ෆර්මෙන්ටේෂන් කියලා. ඊළඟ පියවර මුඩු වීම, මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා රැන්සිඩිටි කියලා. හොඳයි. එහෙනම් ශුද්ධ ජීවීන් මගින් ආහාර නරක වෙනකොට සිදුවිය හැකි ප්‍රධාන ප්‍රතික්‍රියා තුනක් තමයි මේ දක්වලා තියෙන්නේ පූති භවනය, පැසීම හා මුඩු වීම. අපි ඉස්සෙල්ලාම බැලුවොත් ළමයි මොකක්ද මේ පියුට්‍රිෆිකේෂන් හෙවත් පූති භවනය කියන්නේ කියලා. විශේෂයෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර තමයි මේ ක්‍රියාවට ලක් වෙන්නේ.
ආහාරයේ යැපෙන ශුද්‍ර ජීවීන් එහෙම නැත්නම් බැක්ටීරියාව ඇවිල්ලා එන්සයිම් ස්‍රාවය කරලා ප්‍රෝටීන වල විච්ඡේදනයක් ඇති කරලා ඇමයිනෝ අම්ල වලට අමතරව ඇමීන, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ඒමයිඩ් වැනි විෂ වර්ග නිපදවනවා. විශේෂයෙන්ම පූතිභවනයට ලක්වන්නේ සත්ත්ව ප්‍රෝටීන බව දැනගන්න. මොකක්ද කරන්නේ මේ පූතිභවන යටතේ මේක ලක් වෙන්නේ විශේෂයෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර. මේගොල්ලා කරන දෙයක් තියෙනවා ආහාරයේ යැපෙන ශුද්ධ ජීවීන් නැත්නම් බැක්ටීරියා එන්සයිම් ස්‍රාවය කරලා ප්‍රෝටීන් බිඳිනවා. බිඳලා ඇමයිනෝ අම්ල වලට අමතරව ඇමීන, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ඒමයිඩ් වැනි විෂ සංයෝග නිපදවනවා. ළමයි දැනගන්න විශේෂයෙන්ම පූතිභවනය කියන ක්‍රියාවටත් ලක් වෙන්නේ සත්ත්ව ප්‍රෝටීන් බව. දෙවන ක්‍රියාව ෆර්මන්ටේෂන්. මෙතෙන්දි වෙන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අර අපි කිව්ව සැක්‍රොලිටික් ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ලක් වෙලා මේද මධ්‍යසාර සහ විවිධ වායුන් හදනවා. ඊළඟ පියවර නැත්නම් ඊළඟ ක්‍රියාව රැන්සිඩිටි හෙවත් මුඩු වීම. මේක අපි කලිනුත් කතා කළා. ලිපොලිටික ශුද්ධ ජීවීන් මගින් සිද්ධ වෙනවා. ලිපොලිටික කියලා කියන්නේ මේදේ මත යැපෙන. එතකොට මේගොල්ල ලිපොලිටික එන්සයිම් ශුද්ධ ජීවීන් මගින් සිද්ධ වෙනවා. මේගොල්ල ලයිපේස් කියන එන්සයිම් එක ස්‍රාවය කරලා වාෂ්පශීලී මේද අම්ල හා ග්ලිසරෝල් නිපදවනවා. ඊළඟට මොනවද මේ ශුද්ධ ජීවීන්ට ආහාර නරක් වීම සඳහා වැදගත් වන තත්ත්ව? නැත්නම් ශුද්ධ ජීවීන්ට ආහාර නරක් වීම කෙරෙහි බලපාන සාධක මොනවද? මේක වැදගත් වෙන්නේ ඇයි? අපට පුළුවන් මේ සාධක හරියට පාලනය කළොත් ශුද්ධ ජීවීන් මගින් විය හැකි ආහාර නරක් වීම යාමනය කරගන්න. එහෙනම් මේකට බලපාන ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාවන් වළක්වන්න අපි යොදා ගන්න සාධක වර්ග දෙකක් පාලනය කරනවා. එකක් තමයි බාහිර සාධක. බාහිර සාධක කියලා කියන්නේ මේ ආහාරයෙන් පරිබාහිරව ඒක ගබඩා කරන ස්ථානයේ තියෙන්න පුළුවන් තත්ත්වයක්. මොනවද? උෂ්ණත්වයේ, ආලෝකයේ, තෙතමනේ, ආර්ද්‍රතාව වැනි දේවල්. මේ පත ආහාර නරක් වීමට අදාළ වන ශුද්ධ ජීවීන්ගේ යැපීම තීරණය වෙනවා. ඒගොල්ල වඩා හොඳින් යැපුණොත් ඒගොල්ල වඩා හොඳින් ආහාර නරක් කරයි. ඊළඟ සාධක වර්ගයට අපි කියනවා අභ්‍යන්තර සාධක. අභ්‍යන්තර සාධක කියලා කියන්නේ ළමයි අපි කතා කරන ආහාරය තුල පවතින තත්ත්වයන් වේ. ආහාරය තුල තියෙන pH අගය, අඩංගු පෝෂක කොච්චරද, අඩංගු ඔක්සිකාරක ඔක්සිහාරක බව, තෙතමන ආදී බලපාන. මේවා කෙලින්ම ශුද්ධ ජීවියාට අදාළ ආහාරය තුල පවතින තත්ත්වයන් වෙනවා. ඉතින් ඒ නිසා අපි ආහාර නරක් වීම වළක්වන්න නම් මේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඔස්සේ බාහිර සහ අභ්‍යන්තර කියන සාධක වර්ග දෙකටම මැදිහත් විය යුතු වෙනවා. අපි දක්වලා තියෙනවා කවුද මේ ආහාර නරක් වීමට දායක වන ශුද්ධ ජීවී මාදිලි කියලා. පළවන මාදිලිය බැක්ටීරියා වෙනවා. ඒක සෛනිකයි. බැක්ටීරියාවන්ගේ විශේෂ ලක්ෂණයක් තමයි එක සෛලයයි තියෙන්නේ. අනික ඔයගොල්ලෝ දන්නවා ඇති මේගොල්ලන්ට ළමයෝ සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ. සෛලත් එකයි තියෙන්නේ. අනික තමයි සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත. ඒකනේ මොනිරා කියලා කියන්නේ. මේගොල්ලා ආහාර මත යැපිලා මේ බැක්ටීරියාව ඒකේ තියෙන හොඳ නැත්තම් හිතකර ලක්ෂණ වලටයි හානි කරන්නේ. ආහාර කුණු වෙන්න පුළුවන්, ඇඹුල් වෙන්න පුළුවන්, සෙවල හෝ නානු ගතියක් එන්න පුළුවන්, පිළුණු වෙන්න පුළුවන්. පිළුණු වූ ආහාර වලින් ආවේනික ගන්ධයක් පවා ඇති වෙන්න පුළුවන්. ඔන්න බැක්ටීරියා මගින් ආහාර නරක් වීම. මෙන්න ඔය කතා කරන සමහර බැක්ටීරියා ව්‍යාධි ජනක වෙනවා. ව්‍යාධි ජනක කියන්නේ ළමයෝ ඒගොල්ලා මගින් අපට සතුන්ට නැත්තම් මිනිසාට ලෙඩ හදන්න පුළුවන්. මෙන්න එක්කෙනෙක් තමයි ළමයෝ සැල්මොනෙල්ලා
ටයිෆි. එයාට ටයිෆි කියන්නේ ඇයි? එයා ඇති කරනවා උණ සන්නිපාතයේ හෙවත් ටයිෆොයිඩ් කියන රෝගය. ඒ වැඩේම කරන තව එක්කෙනෙක් තමයි ළමයෝ සැල්මොනෙල්ලා පැරාටයිෆි. තව උදාහරණයක් තමයි කොලෙරා රෝගය ඇති කරන විබ්‍රියෝ කොලෙරා. ඒ වගේම එක්තරා කණ්ඩායමක් ඉන්නවා එයාට කියනවා අපි ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් කියලා. මෙයා මගින් ඇති කරන රෝගී තත්ත්වයක් තියෙනවා. ඒකට අපි කියනවා බොටියුලිනියා කියලා. මේක ඇත්තටම එක්තරා ආකාරයක විෂවීමක් කියලා කියන්නත් පුළුවන්. මේකට කියනවා බොටියුලිනිසම් කියලා සමහරු. ළමයි දැනගන්න ඔය සමහර වෙලාවට අමු මස් වගේ ආහාරවල මේ ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් නැත්නම් ක්ලොස්ට්‍රීඩියම් පර්ෆින්ජන්ස් ආදී බැක්ටීරියාව ඉන්න පුළුවන්. ඒ වාගේ වෙලාවට හරියට පිසින් නැතුව ඒ බඳු ආහාර පරිභෝජනය කළොත් අනතුරුදායක තත්ත්ව ඇති වෙන්න පුළුවන්. සරල උදාහරණයක් කියනවා නම් මේ සොසේජස් වල ඔය ගැටලුව තියෙනවා ළමයි. සොසේජස් හුඟක් වෙලාවට අපි අධිශීතකරණයේ තිබිලා ගන්නේ. අරගෙන ගොඩක් වෙලාවට හරියට ඒකේ අයිස් ගතිය යන්නවත් ඉඩ තියන්නේ නැහැ. ඕක කොහොම බදින්න පටන් ගන්නවා. දැනගන්න බදිනවා කියලා කියන්නේ ළමයි සෙන්ටිග්‍රේඩ් අංශක 100 නෙමෙයි පාවිච්චි කරන්නේ 60ක් 80ක් තරම් වූ අඩු උෂ්ණත්වයක්. මේක හරි කල්පනාවෙන් කළ යුතු වැඩක්. සෙන්ටිග්‍රේඩ් 60 80 වගේ උෂ්ණත්වයේ තමයි තෙලෙන් බදිනකොට ආහාරයක් ලක් වෙන්නේ. දැන් උයනකොට නැත්තම් ලිපේ තියෙනකොට හොද්දක් සෙන්ටිග්‍රේඩ් 100ට යනවා. හොද්ද නටනවා කියන්නේ ඒකනේ. නමුත් දැනගන්න මෙතන එහෙම වෙන්නේ නැහැ. මේ ලැබෙන සෙනෙහසක 60 80 කියන උෂ්ණත්වය යටතේ සමහර වෙලාවට මේකේ ඉන්න විෂ බීජකාරක මැරෙන්න මේ ටෙම්පරේචර් එක මදි. අනික් අතට ගොඩක් වෙලාවට අපි ක්ෂණිකව මේ උෂ්ණත්වය ලබා දුන්නාම මේ පිටපැත්ත හොඳට බැදෙනවා තමයි සොසේජ් එකේ. හැබැයි සමහරලාට තාම ඇතුළ උණු. ෆ්‍රිජ් එකෙන් තියලා ගත්තා නම් මේක සමහරට මැද බලපුවාම තනිකර අයිස් වගේ තියෙනවා. ඉතින් මෙහෙම වුණාම සමහර වෙලාවට මේවායේ වාසය කරන ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් ක්ලොස්ට්‍රීඩියම් පර්ෆින්ජන්ස් ආදී බැක්ටීරියාව මැරෙන්නේ නැතුව ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒවා කන අයට විෂ වෙන්න පුළුවන්. මෙයා ස්ත්‍රාවය කරන බොටියුලින් කියන විෂ වර්ගය මගින් මරණය පවා වෙන්න පුළුවන් අවස්ථා වාර්තා වෙනවා. ඒ නිසා දැන් ඔය විශේෂයෙන්ම ඔය සොසේජස් වගේව බදිනකොට යෝජනා කරනවා ඒක ෆ්‍රිජ් එකකින් අරන් ටික වෙලාවක් එළිය තියන්න අර අයිස් ටික අයින් වෙන්න. ඊළඟට තමයි බදින්නේ. බදිනකොට මේක සෑම පැත්තම පෙරලලා හොඳට ඒකාකාරව ඇතුළත් බැදෙන විදිහට බැදගන්න එක වැදගත්. එහෙම නැත්නම් අපිට ආහාර විෂවීම් වලටයි ලක් වෙන්න වෙන්නේ. ඒ ගැන මෙතන යෝජනා කරනවා. අපි කතා කරන්නේ බැක්ටීරියා ගැනනේ. එතකොට සමහරු ආහාරවලට විෂ නිකුත් කරනවා. මේවට අපි කියනවා බැක්ටීරියෝ ටොක්සින්ස් කියලා. සමහර රෝග ඇති කරනවා මීට අමතරව විෂත් නිකුත් කරනවා. මේ උදාහරණ මම කලිනුත් කිව්වේ ඒකයි. එක්කෙනෙක් තමයි ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම්. මෙයා ශ්‍රාවය කරනවා බොටියුලින් කියන විෂ. තව එක්කෙනෙක් තමයි ක්ලොස්ට්‍රීඩියම් පර්ෆින්ජන්ස්. තව එක්කෙනෙක් තමයි ස්ටැෆිලොකොකස් අවුරියස්. මෙන්න මේගොල්ලා බැක්ටීරියෝ ටොක්සින්ස් කියන විෂ වර්ග මාධ්‍යයට නිකුත් කරනවා, උපස්තරයට නිකුත් කරනවා. සමහර වෙලාවට ඒ මගින් ඒ ආහාර කන අයට ආසාදන හෝ විෂ වීම ඇති වෙන්න පුළුවන්. මම නිකමට යෝජනා කරනවා ආහාර නරක වීමට බලපාන බැක්ටීරියාවන්ට උදාහරණ කීපයක්. එක්කෙනෙක් තමයි ළමයෝ සිවුඩොමොනාස් කියන බැක්ටීරියා විශේෂය. එයා ක්‍රියාත්මක වන ආහාර වර්ගයක් තමයි කුකුල් මස්. එයා ක්‍රියාත්මක වුණාම මොකද වෙන්නේ? මස් කොළ පාට හැරෙනවා. මම යෝජනා කරනවා ඔය සමහර වෙලාවට පරණ කඩවල වල තියෙනවා කොළ පාට හැදිච්ච මස් ගන්න එපා. මාරාන්තික තත්ත්ව වෙනවා. උතා බරපතල උදරාබාධ වලට ලක් වෙන්න වෙනවා. තව එක්කෙනෙක් තමයි ළමයෝ ලැක්ටෝබැසිලස් තර්මොෆිලස් කියන බැක්ටීරියාව. මෙයා කිරි මතයි යැපෙන්නේ, කිරි ඇඹුල් කරනවා.
ස්ට්‍රෙප්ටොකොකස් කියන විශේෂය ඉන්නවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කුකුල් මස් යැපෙනවා. ආපහු කුකුල් මස් කොළ පාට කරනවා. බැසිලස් කියන ගණයේ බැක්ටීරියාව ඉන්නවා. කිරි මත යැපෙනවා. කිරි නරක් වෙනවා. අප්‍රසන්න ගන්ධයට හේතුවක් වෙනවා. මයික්‍රොකොකස් කියන විශේෂයේ බැක්ටීරියාව ඉන්නවා. බේකරි ආහාර සොසේජස් මත යැපෙනවා. නරක් වෙනවා. වර්ණය වෙනස් කරනවා. ඇඹුල් රසක් ගේනවා. අම්ල ඇති කිරීම තුලින්. මම මේ කතා කළේ රෝග නැත්නම් ආහාර නරක කිරීමට දායක වන සමහර බැක්ටීරියාවන්ට උදාහරණ ටිකක් පෙන්වුම් කළේ. හොඳයි. අපි මෙතෙක් කතා කළේ බැක්ටීරියා පිළිබඳවයි. දෙවන ශුද්ධ ජීවීන් ආකාරය තමයි දිලීර. සමහර දිලීර ඒකසෛලිකයි, සමහර දිලීර බහුසෛලිකයි. පොදුවේ බහුසෛලික දිලීර වලට අපි කියනවා පුස් කියලා. පුස් කියන ද්‍රව්‍ය මේ බහුසෛලික දිලීර තාප සංවේදී වෙනවා. හැබැයි ජලයේ නටන උෂ්ණත්වයේදී විනාශ වෙනවා. ආහාර මත දිලීර යැපුණාම ආහාරයේ පවතින බොහෝ හිතකර ලක්ෂණ අහිමි වෙනවා නැත්නම් නැති වෙනවා. ඒ වගේම පෝෂ්‍ය ගුණයත් නැති කරලා දාන්න දිලීර වලට පුළුවන්. අපි දක්වලා තියෙනවා සමහර සංයෝග මේ යටතේ නොයෙකුත් දිලීර වර්ග ඉන්නවා ඇස්පර්ගිලස් මියුකස් ඇක්‍රොමයිසිස් ආදී වශයෙන්. ඒගොල්ලෝ විවිධ ආහාර මත යැපෙන්න පුළුවන්. යැපිලා විවිධ ආකාරයේ ගැටලු ඇති කරනවා. ඒකට ඒ නිසා මේ දිලීර සම්බන්ධයෙන් අපි වැදගත්කමක් දක්වන්න ඕන. මෙතෙක් අපි කතා කළේ ආහාර නරක වීමට බලපාන ශුද්ධ ජීවීන් ගැන. ඊළඟට අපිට හම්බ වෙනවා ආහාර නරක වීමට බලපාන මහා ජීවීන්. ආහාර නරක වීමට බලපාන මහා ජීවීන්ට අපි කියනවා ළමයි මැක්‍රෝ ඕගනිසම්ස් කියලා. මේගොල්ල ආහාර මත ක්‍රියාත්මක වෙනවා ප්‍රමාණයෙන් විශාලයි ඒ හන්දා පියවි හැට පේනවා. මේකට හුඟක් වෙලාවට කොඳු යට පෙලක් තියෙන පෘෂ්ඨවංශීන් අයිති වෙනවා. ඒ වගේම කෘමීන් අයිති වෙනවා. මේ යටතේ හමුවන පළවෙනි මහා ජීවීන් කණ්ඩායම තමයි කෘමීන්. මේගොල්ල ධාන්‍ය, රනිල භෝග, වේලපු එළවලු, පළතුරු, අල වාගේ දේවල් මත යැපෙනවා. හානිය හුඟක් වෙලාවට තියෙන්නේ ගබඩා කරපුවාම. දැනගන්න කෘමීන්ගේ හානිය එහෙම හරිම අධිකයි ගබඩාවේදී. මේගොල්ල ආහාරයේ තියෙන ගුණාත්මක ප්‍රමාණාත්මක quality quantity කියන ලක්ෂණ වර්ග දෙකටම හානි කරනවා. කොහොමද මේගොල්ලන්ගේ හානිය වළක්වන්නේ කෘමි හානිය? ආහාර નિયમિત තත්ත්වයටදී ගබඩා කරන්න ඕන. ඒ වගේම ගබඩා වලට වාෂ්පශීලී සංයෝග ලබා දීම හේවත් ගබඩා ධූමකරණය කළ යුතුයි. මේකට අපි කියනවා ළමයි ෆියුමිගේෂන් කියලා. ආහාර ධූමකරණය කරන්න ඕන. ඊළඟට අපි දේශීය හා සාම්ප්‍රදායික ක්‍රම යොදා ගන්නවා. ශාක පත්‍ර නැත්නම් අලු ආදිය මේ ආහාර එක්ක මිශ්‍ර කරන්න පුළුවන්. ඊළඟට මීයන් ඉන්නවා. මේගොල්ලත් හුඟක් වෙලාවට ධාන්‍ය හා රනිල බීජ වලට තමයි මීයන් හානි කරන්නේ ගබඩා වල ඉඳලා. මේගොල්ල ගබඩාවන්ට ඇතුල් වෙන එක වළක්වනවා. මේ සඳහා අපට පුළුවන් මී ගැට්ට යොදන්න. ගබඩාවන්ට ඇතුල් වෙන එක වළක්වන්න අපට පුළුවන් ගබඩා වලට මී ගැට්ට යොදන්න. දැන් ළමයි ගබඩාව මෙහෙම පැත්තෙන් බලපුවාම ඔහොම තියෙනවනම් දැන් මීයෝ ඇවිල්ලා මේකේ තියෙන කවුළු වලින් ඇතුල් වෙනවා නම් මී ගැට්ට ඇති වෙන එක වළක්වන්න ඕන නම් මේව කොන්ක්‍රීට් වලින් තහඩුවක් වගේ අරන් යනවා. ගබඩාව වටා මෙහෙම අපි තහඩුවක් වගේ අරන් යනවා. මේක හැම පැත්තෙම තියෙනවා. මේ පැත්තටත් දැන් මෙහෙම තියෙනවා එක. හරි. අනිත් පැත්තටත් තියෙනවා. මේ විදිහට නේ දෙන්නේ එතකොට දැන්. මම නිකන් පැතිපෙනුමක් ඇන්දොත් ළමයි මම මේ ගබඩා මෙහෙමනේ ඇන්දේ. නිකන් පැත්තෙන් බලපුවාම පේන විදිය මෙන්න මෙහෙමයි ඔය මී ගැට්ට කියන එක දාපුවාම ළමයි. නිකන් එක පැති රූපයක් අඳින්නම්කෝ.
මෙහෙම තියෙනවා නම් ගබඩාවේ වහලේ ඔන්න දැන් මෙහෙම ගබඩාවේ බිත්තිය තියෙනවා ළමයි. අපි මේ ගබඩාවේ බිත්තියේ ඉඳලා මෙන්න මෙහෙම පොඩි තහඩුවක් වගේ එළියට පන්නනවා. දැන් මොකද වෙන්නේ? මීයෙක් ආපුවාම එයා මෙහෙම ඇවිල්ලා ගබඩාවේ ඔහොම ඇවිල්ලා එයාට මෙහෙම නගින්න පුළුවන් කමක් නැහැ. මීයන්ට ඔහොම එන්න පුළුවන්. ඔහොම ඇවිල්ලා ඔහොම ගොඩ වෙන්න බෑ. ඒ නිසා මී ගැට්ට මගින් මොකද වෙන්නේ? ගබඩාවට මීයන් ආක්‍රමණය වෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව තමයි අපි තව දේවල් කරන්නේ. මොනවද ඊට අමතරව කරන්නේ? මීයන්ට ඇම ලබා දෙනවා, උගුල් අටවනවා, මී කතුරු ආදී අටවන්න පුළුවන්. ඕනනම් බලලු නැති කිරීමත් යෝජනා කරනවා. ඊළඟට පක්ෂීන් වර්ග ඇවිල්ලා ඉදුණු පළතුරු, එළවලු, ධාන්‍ය වලට හානි කරනවා. මෙමගින් ආහාරයේ බාහිර පෙනුම හා ගුණාත්මය හානි වෙනවා. ඒගොල්ලෝ ඇටැක් කරනවා. වළක්වන්න පළතුරු ඉදීමට පෙර නෙලා ගන්න. හැබැයි සෑම පළතුරු වර්ගයක්ම ඉදවීමට පෙර නෙලාගෙන ඉදවන්න බෑ. මේ වැඩේ කරන්න පුළුවන් කාටද? අන්ත උපරිම පළතුරු වලට පමණයි. අන්ත උපරිම නොවන පළතුරු මේ කාණ්ඩයට දාගන්න බෑ. ඔය කියන ඉදීමට පෙර නෙලා ගැනීම යෝග්‍ය වන්නේ කාටද? අන්ත උපරිම පළතුරු වලට විතරයි. නැත්තම් ක්ලයිමැක්ටරික් ෆෘට්ස් වලට විතරයි. අන්ත උපරිම නොවන පළතුරු වලට මේක හරියන්නේ නැහැ. එතකොට ඒවා කවදාවත් ඉදෙන්නේ නැති යනවා. ළමයි එළවලු නිසි පරණ තත්ත්වයට නෙලා ගන්න ඕන. ටකේ වැනි ශබ්ද භාවිතා කරලා පක්ෂීන් පළව හරින්න පුළුවන්. මේක ඇරුණාම ළමයා රිලවුන්, වඳුරන්, මීමින්නන්, ඉත්තෑවන්, වල්ලූරන් වැනි සතුනුත් මේ අස්වැන්නට හානි කරන්න පෙළඹෙනවා. ඉතින් ළමයෝ මේ විදිහට ආහාර නරක් වුණාම මොන වගේ අහිතකර ප්‍රතිඵලද ඇති වෙන්න පුළුවන්? අපි කතා කරන්න යන්නේ නරක ප්‍රතිඵල නැත්තම් adverse effects of food spoilage. ආහාර නරක් වීමේ අහිතකර ප්‍රතිඵල ගැනයි කතා කරන්න යන්නේ. ඕකට අපිට ඉංග්‍රීසියෙන් කියත හැකි ළමයි adverse effects of food spoilage. එකක් තමයි ආහාරයේ රසය, වර්ණය, සුවඳ ආදිය වෙනස් වෙලා ඒක පරිභෝජනය කරන්න බැරි වෙනවා ආහාරයක් නරක් වුණාම. උදාහරණ තමයි කිරිමේ ආහාර ඇඹුල් වෙනවා. එතකොට ඒවා පාවිච්චි කරන්න බෑ. අනික තමයි ශුද්‍ර ජීවීන් මගින් ඇති කරන ක්‍රියාවන් නිසා ආහාරයේ කලර් චේන්ජ් එකක් වෙනවා. උදාහරණයක් තමයි බිත්තරවල කළු පාට කොළ පාට පුස් ඇති වෙනවා. මේවා පරිභෝජනය කරන්න බැරි වෙනවා. හිතකර තත්ත්ව නෙමෙයි. ඒ වගේම ආහාරයේ පෝෂණීය ගුණය ඈත් වෙනවා නැත්නම් අඩු වෙනවා. ආහාරයේ සුරක්ෂිතතාවය අඩු වෙනවා. ඒ කියන්නේ රටක ආහාර සුරක්ෂිතතාවයයි නැති වෙන්නේ. ඇයි නිතරම ආහාර නරක් වෙනවා. රටේ ආහාර නිෂ්පාදනය අඩු වෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාවය නැති වෙනවා. මොකක්ද ළමයෝ යම් රටක ආහාර සුරක්ෂිතතාවය කියන්නේ? රටේ වාසය කරන සියලුම දෙනාට යම් රටක වාසය කරන සියලුම දෙනාට තමා කැමති ඕනෑම අවස්ථාවක තමා කැමති ඕනෑම ආහාර ප්‍රමාණයක් කැමති ආකාරයෙන් ඇති වෙනකන් පරිභෝජනය කිරීමට ඇති හැකියාවයි. මේකට අපි කියනවා ආහාර සුරක්ෂිතතාවය කියලා. මෙහෙම රටක් තුල ආහාර නරක් වීමට ලක් වුණාම ඒ රටේ තියෙන ෆුඩ් සිකියුරිටි එකේවත් ආහාර සුරක්ෂිතතාවය නැති වෙනවා. මීට අමතරව තව ගැටලුවක් තියෙනවා ආහාර විෂ වීමේ අවදානමක් තියෙනවා.
දැන් අපි ආහාර පරිභෝජනය කරනකොට ඒවායේ පවතිනවා මයිකෝටොක්සින් හෙවත් විෂ වර්ග. එතකොට ක්ෂුද්‍ර ජීවීන් මගින් තමයි ශ්‍රාවය කරන්නේ. මේ විෂ වර්ග කුඩාන්ත්‍රය නැත්නම් ආමාශය ආශ්‍රිතවයි ඇති වෙන්නේ. රෝග ලක්ෂණ තමයි උදර වේදනාව ඇති වෙනවා, වමනය, පාචනය, උණ වාගේ තත්ත්ව ඇති වෙනවා. ළමයි දැනගන්න ඉතා අධික ආසාදන තත්ත්වයට මිය යාම පවා වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට විෂ වීම ඇති වුනහම විවිධාකාර ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි බැලුවොත් එහෙම ළමයි මෙබඳු විෂ වීමක් ඇති කළ හැකි බැක්ටීරියාවන් ගැන ඒකට එක උදාහරණයක් තමයි මේ ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් නම් බැක්ටීරියාව. මෙයා උග්‍ර විෂ බැක්ටීරියා වර්ගයක් වුණා. මේගොල්ල ආහාර මත ශ්‍රාවය කරන ස්නායු විෂ. ළමයි ස්නායු විෂ කියන්නේ මේකයි. කිසියම් සංඝටකයක් මගින් ඒ කියන්නේ මිනිස්සුන්ට විෂ වෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි ආහාර මාර්ග පද්ධතිය හරහා ගිහිල්ලා ආමාශය විෂ වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ආමාශ විෂ කියලා. ස්ටොමැක් පොයිසන් හිවත් ආමාශ විෂ කියනවා. සමහර විෂ වර්ග තියෙනවා මේ මොනවාද ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇවිල්ලා හුස්ම ගන්න එකට නැත්නම් ඒ සෛලීය ශ්වසනයට හානි කරනවා ශ්වසන නිෂේධක ඇති කරනවා ඒවට අපි කියනවා ශ්වසන විෂ කියලා. තව වර්ගයක් තියෙනවා පොදුවේ අපේ පරිවෘත්තීය ක්‍රියා ගොඩනැගීමේ හා බිඳහිලීමේ ක්‍රියාවන්ට හානි කරනවා ඒවට කියනවා පරිවෘත්තික විෂ කියලා. මෙන්න මේ වගේ තවත් විෂ වර්ගයක් තමයි ළමයෝ ස්නායු විෂ කියලා කියන්නේ. මේ ස්නායු විෂ ක්‍රියාත්මක වෙන්නේ මානවයාගේ නැත්නම් අදාළ රෝගියාගේ ස්නායු පද්ධතියටයි. මේ මගින් ස්නායු ඔස්සේ පණිවිඩ ගමන් කිරීම අඩාල වෙනවා. සමහර ලාවට ඒ පුද්ගලයා ගැහෙන්න බෑ පටන් ගන්නවා. මොකද ස්නායු සමායෝජනයේ බිඳ වැඩි. එතකොට මේ ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් කියන එක්කෙනත් මේ වගේ ස්නායු විෂ ඇති කරන එක්කෙනෙක්. එයා මගින් ශ්‍රාවය කරනවා බොටියුලින් කියන විෂ. මේ තත්ත්වයේ මගින් මොකද වෙන්නේ? මේ බැක්ටීරියාව ඇතුල් වෙලා පැය 2 ඉඳලා දින 8ක් දක්වා කාලයක් තුල එයාගේ ඇඟ ඇතුලේ බැක්ටීරියාව ගුණණය වෙලා මේ විෂ වීම ඇති කරනවා. මේක වළක්වන්න අපි සීල් කරපු පැකට් එකක් කඩලා ඒකේ තියෙන ආහාර කොටසක් පරිභෝජනය කරනවා නම් ඉතිරි කොටස ආපහු හොඳට පැක් කරන්න ඕනේ. ඒ වගේම ටින් කරපු ආහාර නිකම්ම කන්න එපා රත් කරලා සමහරු කරන වැඩක් තියෙනවා ඔය ඒක ඉතින් පුරුද්දක් වශයෙන් කරනවා සැමන් ආදිය සම්බෝල හදනවා. ඒක එච්චරම හිතකර දෙයක් නෙවෙයි මොකද ඕකේ බැක්ටීරියාව ගුණණය වෙන්න පුළුවන්. උයලා කන එක තමයි ඇඟට ගුණ. අනික තමයි ළමයෝ ඇස්පර්ගිලස් ෆ්ලේවන්ස්. මෙයත් දිලීරයක් වෙනවා. මෙයා දාන්නේ තෙල් සහිත බී ජාතිය මත යැපිලා ඇෆ්ලාටොක්සින් නම් මාරාන්තික විෂය ශ්‍රාවය කරනවා. මේ නිසා ශීරපායින්ගේ අක්මා පටලවල වෙනස්කම් ඒ වගේම මෙයා පිළිකා කාරකයක් වෙනවා. ඒකයි ඔය ඇෆ්ලාටොක්සින් කියන ද්‍රව්‍ය මිශ්‍ර ආහාර පරිභෝජනයෙන් වළකින්න ඕන කියන යෝජනාව තියෙනවා. මීට අමතරව ඇති වෙන්න පුළුවන් තව ගැටලුවක් තමයි ආහාර අසාත්මිකතාව. මේක පුද්ගලයන් බද්ධ වෙලා තියෙන ලක්ෂණයක්. අර අධිසංවේදී පුද්ගලයන් මේකට වැඩිපුර ලක් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බාහිර පරිසරයේ තියෙන තත්ත්වයන්ට වැඩිපුර පාත්‍ර වෙනවා. එතකොට මෙන්න දේවල් තමයි තියෙන්නේ ඇඟ කසනවා, පළු දානවා, හුස්ම ගන්න බැරි වෙනවා, මරණය ඇති වෙන්න පුළුවන්. හොඳම විකල්පය ආසාත්මික වෙන්න පුළුවන් ආහාර හා තත්ත්ව හඳුනාගෙන වැළකීලා ඉන්න එක චෙක් කරන්න යන්න එපා. හොඳයි දරුවනේ. එහෙමනම් අපි සාකච්ඡා කළේ ආහාර නරක වීම කියන ක්‍රියාවලියත් ඒකට බලපාන සාධකත් යම් දුරකට මේ ආහාර නරක වීම යාමනය ගැන කතා කළා. හැබැයි ආහාර නරක වීම වැළැක්වීම හේවත් ආහාර පරිරක්ෂණය කියන්නේ වෙනම පාඩමක්. එහෙනම් අපි මේ කතා කරලා ඉවර වුණේ ආහාර නරක වීම කියන පාඩමයි. මේ බඳුම පාඩමකින් ඉදිරියේදී ඔබ සමග හමු වන බලාපොරොත්තු වෙමින්
මා ඔබෙන් සමුගන්නවා. එහෙනම් දරුවනේ සියලුම දෙනාට ආයුබෝවන්.